සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමාධාරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලෙන කෙරේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසූයාව ජරා සාධු කිංසූ සාධු පතිට්ඨිතං කිංසූ නරාණං රතනං කිංසූ චෝරේහි දූහරන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත බෞද්ධ පින්වතුනි, දැන් මේ වෙලාවේ මේ පින්වතුන් හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සූදානම් වන්නේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ මගින් මාසිකව සිදු කරනු ලබන මාසික විශේෂ ධර්මදේශනාව මේ පොසොන් මාසයේදීත් පවත්වමින් ඒ සඳහා සහසම්බන්ධ වන්නටයි. ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානය මගින් පොසොන් පුර 15ක් පොහොය දිනය නිමිති කරගෙන සිදු කරනු ලබන මේ ධර්ම දේශනාවෙහි ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ අසංඝ හේරත් මහත්මා ප්‍රධාන ඒ පවුලේ සෑම දෙනාම විසින් ඒ දේදුණු අකේන් සනුති කියන මේ පවුලේ හැම දෙනාම එකට එකතු වෙලා ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දේශනා පින්කමෙහි ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරනු ලබනවා. ඒ නිසා හැමදෙනාම කල්පනා කරගන්න, අපගේ ජීවිත ආලෝකමත් කර ගැනීම සඳහා, වාසනාවන්ත කර ගැනීම සඳහා ටික වේලාවක් අපි මේ ධර්ම දේශනාවත් එක්ක සහ සම්බන්ධ වෙලා ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ වෙලාවේ ඉෂ්ට සිද්ධ කර ගනිමු. අපි හැමෝම දන්නවා පින්වතුනි, පොසොන් පුර 15ක් පොහොය දිනය කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හැම දිනාටම ඊටාම වටිනා පොහොය දිනයක්. බෞද්ධ හැටියට අපිට වටිනාම පොහොය දිනය තමයි වෙසක් පුර 15ක් පොහොය දිනය. ඉන් පස්සේ අපිට තියෙන වටිනාම පොහොය දිනය තමයි පොසොන් පොහොය දිනය කියලා කියන්නේ. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට, බෞද්ධයන් හැටියට ඊටාම වටිනා මනුෂ්‍ය කොට්ඨාශයක් බවට පත් උනේ මේ පොසොන් පුර 15ක් පොහොය දවසේ. ඒ නිසා අපි හැමෝටම ශ්‍රී ලාංකිකයන් හැටියට
පොසොන් පොහොය කියන්නේ වටිනා කියන පොහොය දිනයක්. අපේ රටට බුද්ධ ආගම පැමිණිලා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් බෞද්ධ දර්ශනය අපේ රටට හඳුන්වලා දීලා අපි හැමෝම වාසනාවන්ත ජාතියක් බවට වාසනාවන්ත පිරිසක් බවට පත් කරන්නට යෙදුනේ මේ පොසොන් පුර පසළොස්වක් පොහොය දවසේ. ඉතින් එවැනි දිනයක අපි හැමෝම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ කෙටි වේලාවක් මේ ධර්ම දේශනාව සිද්ධ කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කර ගැනීම සඳහායි. අද දවසේ පින්වතුනි මම මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට තබා ගන්නට යෙදුනේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ සඳහන් වන එක්තරා සූත්‍ර ධර්මයක්. මේ සූත්‍රයේ නම තමයි පින්වතුනි ජරා සූත්‍රය. අපට එකපාරටම ජරා කියන වචනය ඇහුණ ගමන්ම අපිට මතකයට එන්නේ ජරාවට පත්වීම, දි รา පත්වීම කියන අදහස. ජරා කියන වචනේ සැබෑම අර්ථය තමයි පින්වතුනි දි รา වට පත් වෙනවා, වයසට යනවා කියන අදහස. එක් දවසක් එක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පින්වතුනි ප්‍රශ්න 4ක් විමසනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න 4 තමයි කිංසු යාව ජරා සාධු කිංසු සාධු පතිට්ඨිතං කිංසු නරාණං රතනං කිංසු චෝරේහි දූහරන්ති කියලා. මේ ප්‍රශ්න 4 පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් දේවතාවෙක් විමසුවාට මේ ප්‍රශ්න 4ත් මේ ප්‍රශ්න 4ට ලැබෙන උත්තර 4ත් මිනිස්යන් හැටියට බෞද්ධයන් හැටියට අපි හැමෝටමත් අපගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීම සඳහා ඊ타ත්ම වටිනා දේශනාවක්. ඒ දේවතාව විමසන පළවෙනි ප්‍රශ්නය තමයි පින්වතුනි කිංසූ යාව ජරා සාධු. කිංසූ කියලා කියන්නේ මොකක්ද, කුමක්ද? යාව කියලා කියන්නේ දක්වා, ජරා කියන්නේ වයසට යනවා කියන එක, සාධු කියන්නේ හොඳ. එතකොට මේ වාක්‍ය තේරුම තමයි, ඒ පළවෙනි පදයේ තේරුම තමයි වයසට යනකම් අපට කරන්නට තියෙන හොඳම දේ මොකක්ද? පළවෙනි ප්‍රශ්නය. කිංසූ සාධු පතිට්ඨිතං වයසට යනකම් පතිට්ඨිතං කියලා කියන්නේ පිහිටලා සිටිනවා කියන එක. පිහිටලා ඉන්නට ඕන කුමකද කියන එක තමයි දෙවැනි ප්‍රශ්නය. කිංසූ නරාණං රතනං. නරාණං කියන්නේ මිනිස්සුන්ට, රතනං කියන්නේ මාණික්ක, මණික. මිනිස්සුන්ට තියෙන වටිනාම මණික මොකක්ද? කිංසූ චෝරේහි දූහරං. හතරවෙනි ප්‍රශ්නය. හොරුන්ට ගන්න බැරි දෙය නැත්නම් හොරුන්ට ගන්න අමාරු එකම දෙය මොකක්ද? මෙන්න මේ ප්‍රශ්න 4 තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් මේ දේවතාවා විමසන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒ දේවතාව විසින් විමසපු ප්‍රශ්නයට උත්තර හැටියට ඒ වගේම ගාථාවක් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා සීලං යාව ජරා සාධු සද්ධා සාධු පතිට්ඨිතං පඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං චෝරේහි දූහරන්ති කියලා. දේවතාව අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි පින්වතුනි වයසට යනකම් මොකක්ද කරන්න හොඳම දේ? බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා, දේශනා කරනවා සීලං යාව ජරා සාධු. අපි වයසට යනකම්ම සිල්වන්තව ඉන්නට තමයි අදිෂ්ඨාන කරගන්නට ඕන. සද්ධා සාධු පතිට්ඨිතං වයසට යනකම්ම ශ්‍රද්ධාවේ පිහිටලා කටයුතු කිරීම තමයි වටිනාම දේ. පඤ්ඤා නරාණං රතනං
මිනිස්සුන්ට තියෙන වටිනාම මැණික තමයි ප්‍රඥාව කියලා කියන්නේ. පුඤ්ඤං චෝරේහි දූහරං හොරුන්ට ගන්න බැරි එකම දේ තමයි පින කුසල කර්මය කියලා කියන්නේ. එතකොට පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව සහ පින තමයි මේ ලෝකේ මිනිස්සෙක් හැටියට වයසට යන කම්ම අනුගමනය කළ යුතු කාරණාවන් බවට පත් වෙන්නේ. මේ කාරණා පිළිබඳව පින්වතුනි අපි කෙටියෙන් මේ වෙලාවේ කාලයට ගැලපෙන පරිදි විමසලා බලමු. පළවෙනි ප්‍රශ්නය තමයි පින්වතුනි වයසට යනකම් අනුගමනය කරන්නට ඕන මොකක්ද කියන එක. බුදුරජාණන් වහන්සේගේ උත්තරේ බවට පත් උනේ සීලං යාව ජරාසාදු වයසට යනකම් සිල් රකින්න කියන එක. බොහෝ විට පින්වතුනි අපේ පුරුද්ද තමයි අපේ ස්වභාවය තමයි වයසට යනකම් සිල් රකින්නව වෙනුවට වයසට ගියාට පස්සේ තමයි අපි පුරුදු වෙලා ඉන්නේ සීලය ආරක්ෂා කරන්න. අපි විහාරස්ථානයක බැලුවත් වෙනත් ඕනෑම ස්ථානයක බැලුවත් අපිට පේනවා ටිකක් වයසට ගිය පිරිස තමයි සිල් සමාදන් වීම ආදී කටයුතු සිද්ධ කරනු ලබන්නේ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන පින්වතුනි වයසට යන කම්ම වයසට යන තුරුම සිල් රකින්න කියන එක. සීලය කියන වචනේ පින්වතුනි සරලම තේරුම තමයි සංවරකම, හීලෑකම කියන එක. අපි සංවර කරගන්නට ඕන, සීලය කරගන්නට ඕන මොනවද? අපේ පංචේන්ද්‍රයන්. නැත්තම් අපේ කය වචන දෙක. සාමාන්‍යයෙන් පින්වතුනි අපි හැමෝම දන්නවා අපි හැමෝටම තියෙන ඉන්ද්‍රියන් තමයි පංචේන්ද්‍රය කියලා කියන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය. චක්කු, සෝත, ගාන, જીවහා, කාය. යම්කිසි කෙනෙක්ට පින්වතුනි පුළුවන් නම් මේ පංචේන්ද්‍රයන් සංවර කරගන්නට, මේ පංචේන්ද්‍රයන් හීලය කරගන්නට අන්න ඒ කෙනා සිල්වන්තයෙක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් පින්වතුනි මේ පංචේන්ද්‍රයන්ගේ ස්වභාවය තමයි අරමුණු පස්සේ අනේක. අරමුණු කරා නිරන්තරයෙන්ම යොමු වෙන එක. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඇස හැමතිස්සෙම හොයන්නේ රූප. ඒක තමයි ස්වභාවය. ඇස හැමතිස්සෙම කැමති වෙන්නේ රූප දකින්න. හොඳ රූප දකින්න තමයි හැමතිස්සෙම ඇස ආශා කරන්නේ, කැමති වෙන්නේ. අපේ කන් දෙක නැත්තම් සෝත කියන ඉන්ද්‍රිය තුලින් අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ හොඳ ශබ්ද අහන්න. හැමතිස්සෙම අපි කැමති මිහිරි දේවල් අහන්න. ඒ වගේම අපි જીවහා දිව නැත්තම් අපේ මුඛය තුලින් අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ රසවත් දේවල්ම ආහාරයට ගන්න. නැත්තම් රසයේ පස්සේ තමයි අපේ જીවහා කියන ඉන්ද්‍රිය ගමන් කරන්නේ. නමුත් පින්වතුනි අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕන දෙයක් තමයි පංච ඉන්ද්‍රියන්ට ඕන විදිහට ඕන ආකාරයෙන් අපි පංච කාමයන් කෙරෙහි නැඹුරු වෙන්න ගියොත් එහෙම එය අපේ විනාශයට හේතු වෙනවා. දැන් උදාහරණයක් හැටියට පින්වතුනි අපට ඇහෙන් රූප දැකලා කවදාවත් ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. කොච්චර රූප දැක්කත් අපිට ඇතිවීමක් වෙන්නේ නැහැ. අපිට රූපේ පිළිබඳව යථා අවබෝධයක් එන්නේ අපි කවදා හරි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා නිර්වාණ ධර්මය අවබෝධ කරොත් විතරයි. ඒ තාක් පින්වතුනි එයින් මෙහා අපි කොච්චර රූප දැක්කත් අපේ හිත ඒ තුලින් සන්තුෂ්තියට පත් කරගන්න අමාරුයි. ඇතිවීමකට ලක් කරගන්න නැත්නම් නිමාවකට පත් කරගන්න අමාරුයි. අපේ අනෙත් අංග ගත්තත් සෝත ගාන જીවහා කාය කියන මේ පංච ඉන්ද්‍රියම ගත්තත් ඒ දේවල් වලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් ආස්වාදනය කළා නැත්තම් ඒ දේවල් විඳලා අපිට අවසානයක් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ සීලය හැටියට සඳහන් කරන්නේ ඒ දේවල්
ආස්වාදයේ කිරීම නතර කරන එකම නෙමෙයි. අපි පුරුදු වෙන්නට ඕන, අපි දක්ෂ වෙන්නට ඕන මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාමයන් විශේෂෙහි චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන මේ පංච ඉන්ද්‍රියයන් පුළුවන් තරමක් සංවර කරගන්නට. ඒක තමයි පිංගතුනි සැබෑ සීලයේ හැටියට සඳහන් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් පිංගතුනි අපේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් නැත්තම් අපේ ශරීරය ඊටාම හොඳින් ක්‍රියාත්මක වෙන්නේ පිංගතුනි අපේ තරුණ කාලය තුල. සාමාන්‍යයෙන් අපි වයසට යනකොට අවුරුදු 60ක් 70ක් වගේ වෙනකොට නැත්තම් ඊට වඩා වැඩි වයසක් වුණාට පස්සේ මේ පංච ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ඉබේම අඩපණ වෙලා යනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ ජරා ජජ්ජරිතා හොಂತಿ හත්ථපාදා අනස්සවා. ජරාවේ ස්වභාවය තමයි අවසානයේ අපිට අපේ අත්පය නැත්තම් ශරීර අංගපසංගවත් හරියට ක්‍රියාත්මක කරගන්න බැරි තත්යකට අපිපත් වෙනවා. එතකොට මේ පංචේන්ද්‍රයන් වල ස්වභාවය තමයි පිංගතුනි ඒවා හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ අපේ තරුණ කාලය තුල. අපි කැමති රූපයක් පස්සේ අපිට යන්න පුළුවන්කම වඩාත්ම තිබෙන්නේ අපි වයසට ගියහම නෙමෙයි අපි තරුණ කාලය තුල. එතකොට අපට සීලය රැකීමත් අත්‍යවශ්‍ය වෙන්නේ මොන කාලයේද? අපේ තරුණ කාලය තුල. මොකද තරුණ කාලය තුල තමයි මේ පංචකාමයන් විශේෂයි අපේ ශරීරය, අපේ හිත දුවන ස්වභාවය වැඩියෙන් අපිට දක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ සීලේහි වඩාත්ම ප්‍රයෝගීතාවයේ තියෙන්නේ වයසට ගියහම නෙමෙයි අපි තරුණ කාලය තුලදීම. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලං යාව ජරා සාධු අපි සිල් රකින්න වයසට යනකම් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තරුණ කාලේ ඉඳන්මයි අපි සිල් රකින්නට ඕන. මොකද තරුණ කාලය තමයි අපේ ශරීරය අපට හීලෑ නැතිකම ඇති වෙන්න පුළුවන් වයස. ඒ නිසා තරුණ කාලය තුලදී තමයි අපි සීලය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නට ඕන. අපේ කය වචන දෙක සංවර කරගන්නට උත්සාහ ගන්නට ඕන අපේ තරුණ කාලයේ ඉඳන්ම. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට බැරි කාලේ අපි හිතාගෙන අපි සිල් සමාදන් වෙලා ඉන්නවනම් නැත්තම් වෙනත් ආකාරයකට අපි එක්තැන් වෙලා ඉන්නකොට අපි හිතනවනම් අපි සිල්වත් කියලා ඒක සැබෑ සීලය නෙමෙයි. අපි වරදට යොමු වෙන තැනදී අපිට වැරදි කරන්න හිතෙන තැනදී අපිට අපේ අතින් අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන් තැනදී සංවරින්ව ඉන්න පුළුවන් නම් ඒක තමයි පින්තුනි සැබෑම සීලය බවට පත් වෙන්නේ. දැන් අපි ගෙදරක ගත්තොත් එහෙම අපිට අවශ්‍ය හැමදේම ගෙදර අපිට ඕන විදිහට සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙනකොට අපිට කිසිම තරහක්, වෛරයක්, කේන්තියක් එන්නේ නැත්තම් ඒකෙන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ අපි සිල්වත්, අපිට තරහ, වෛරය, ක්‍රෝධය මේ වගේ දේවල් එන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද එතන ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ අපිට ඕන විදිහට හැමදේම සිද්ධ වෙලා තියෙන එක. ඒ දේවල් සිද්ධ නොවෙද්දිත් අපිට අවශ්‍ය විදිහට හැමදේම සිද්ධ නොවෙද්දිත් අපි බලාපොරොත්තු වන දේවල් ඒ විදිහට ඉෂ්ට සිද්ධ නොවෙද්දිත් අපිට පුළුවන් නම් ඉවසන්න. අන්න එතන තමයි පින්වතුනි සැබෑ සීලය අපි අනුගමනය කරා වෙන්නේ. ඒ නිසා සත්තු මරන්න හිතෙන තැන අපිට සත්තු නොමරින්න පුළුවන් නම් ඒක තමයි සීලය. හොරකම් කරන්න හිතෙන තැන අපිට හොරකම් නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි සීලය. කාමෙහි වර්ධවා හැසිරෙන්න, ඒ වගේම බොරු කියන්න, කේලම් කියන්න, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න මේ දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි ඒක නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි පින්වතුනි සැබෑම සීලය. එහෙම නැතුව අපි සත්තු මරන්නේ නැහැ කියලා අපි කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ අපිට සත්තු මරන්න උවමනාවක් නැතිකම නම් ඒක සීලය නෙමෙයි. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලං යාව ජරා සාධු. අපි තරුණ කාලය තුලදිම මේ සීලය පුරුදු පුහුණු කරන්න කියලා අනුශාසනා කරන්නට යෙදුනේ. ඇයි? තරුණ කාලයේ තමයි අපේ මේ ශරීර ඉන්ද්‍රියයන්, අංගපසංග, පංචේන්ද්‍රයන් හොඳින්ම වැඩ කරන කාලය. ඒ කාලයේ තමයි පින්වතුනි අපි හොඳින්ම
අකුසලයට පාපයට යොමු වෙන්න පුළුවන් කාලය. ඒ කාලය තුලදී තමයි පින්වතුනි අපි වඩාත්ම ආරක්ෂා වෙලා සීලය සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන්නට ඕන. එතකොට පින්වතුනි සීලය ආරක්ෂා කරනවා කියන්නේ පංචශීලය සමාදන් වෙලා ඒක රකින්න එකමත් අෂ්ටාංග සීලය, දශ සීලය, ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා ඒක රකින්න එකමත්ම නෙමෙයි. හැබැයි ඒක ඊටාම වටිනවා. බෞද්ධයන් හැටියට නිත්‍ය ශීලයේ වෙන පංච සීලයවත් අඩුම ආරක්ෂා කරන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳයි. නමුත් පින්වතුනි අපි අවබෝධයෙන් යුක්තව සීලය ආරක්ෂා කරන්නට පුරුදු වෙන්නට ඕන. වැරදි කරන්න ඕනෑතරම් ඉඩකඩ තියෙද්දිත් වැරදි නොකර ඉන්නට අපි උත්සාහ ගන්නට ඕන. අකුසල කර්මයන්ට ඕනෑතරම් සමාජය හැදිලා තියෙද්දිත් අපිට පුළුවන් නම් අකුසල කර්මයන්ට යොමු නොවි ඉන්න. ඒක තමයි පින්වතුනි සැබෑම සීලය. සීලය පින්වතුනි ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආදි බ්‍රහ්මචාරියක සීලය, ඒ වගේම ආභි සමාචාරික සීලය කියලා. ආදි බ්‍රහ්මචාරියක සීලය කියලා කියන්නේ පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. අපි දන්නවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුදු 20 තුල ඒ පළවෙනි අවුරුදු 20 හඳුන්වන්න අපි නමක් යොදනවා පඨමාභි සම්බෝධි සමය කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුදු 20ක කාලය තුලදී උන්වහන්සේ පින්වතුනි කිසිම ශික්ෂාපදයක් සීලයක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරේ නැහැ. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කළා විතරයි නීතියක් ශීලයක් පනවන්නට යෙදුනේ නැහැ. සමහර අවස්ථාවල පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ පවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා ඇයි භික්ෂුන් වහන්සේලාට සිල් පැවරීමක් නැත්නම් විනය පැවරීමක් සිද්ධ කරන්නේ නැත්තේ විනය පැවරුවොත් හොඳයි නේද කියලා සරියුත් හාමුදුරුවෝ පවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් විමසලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි ඒක කාලයට අනුව උන්වහන්සේ විනය ශික්ෂාපද පනවන බව. ඒ පළවෙනි අවුරුදු 20 තුල පින්වතුනි බුදුහාමුදුරුවෝ කිසිම සීලයක් කිසිම විනයක් පනවන්නට නොයෙදුනේ කුමක් නිසාද? ඒ කාලේ පින්වතුනි මේ ශාසනය තුල පැවිදි වුණේ යම්කිසි කෙනෙක් පැවිදි වුණා නම් පැවිදි වුණේ මේ උතුම් වූ නිර්වාණ මාර්ගයම අවබෝධ කර ගැනීමේ පරම චේතනාව ඇති කරගෙන. ඒ කියන්නේ පින්වතුනි යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල පැවිදි දිවියටපත් වුණා නම් ඒ භික්ෂුන් වහන්සේගේ එකම අරමුණ බවට පත් උනේ මොකක්ද? නිර්වාණය අවබෝධ කරන එක. ඒ නිසා උන්වහන්සේට අමුතුවෙන් නීති රීති දාලා උන්වහන්සේව සංවර කිරීමට බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණේ නැහැ. මොකද ඊටාම වීරියෙන් යුක්තව මේ ධර්ම මාර්ගය උන්වහන්සේලා අනුගමනය කරන්නට යෙදුණා. උන්වහන්සේලාගේ ධර්ම මාර්ගයේ බවට පත් උනේ විනය බවට පත් උනේ මේ ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ පින්වතුනි මේ නිවන් මාර්ගයට යන්න තියෙන හොඳම සීලමය මාර්ගය. යම් කිසි කෙනෙක් මේ ආරෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරනවා නම් එතන සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ අංග තුනම එකතු වෙලා තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ ධර්මයේ අනුගමනය කරනවා නම් ඒ අනුව උන්වහන්සේට හෝ ඒ කෙනාට මේ නිර්වාණ අවබෝධය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්ම සිද්ධ කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් සීල් විනය නීති පැනවීමක් ඒ පළවෙනි අවුරුදු 20 තුල නැත්නම් පඨමාභි සම්බෝධි සමය තුල සිද්ධ කරන්නට ඕන උනේ නැහැ. අපි දන්නවා පින්වතුනි යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ ධර්ම මාර්ගය අනුගමනය කරලා ඒ ධර්ම මාර්ගයේ අවසාන ප්‍රාර්ථනාව බලාපොරොත්තු වන රහත් මාර්ගය නැත්නම් රහත් తත්වය අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ රහත් බව පෙන්වන්න කියපු කාරණා කිහිපයක් තියෙනවා. නැත්නම් ඒ වචන කිහිපයක් යොදාගෙන තමයි ඒ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ තමන්ගේ රහත් බව ප්‍රකට කරන්නට යෙදුනේ. ඒ කාරණා කිහිපේ තමයි කීනා ජාති වුසිතං බ්‍රහ්මචාරියං
කතං කරණීයං නාපරං ඉත්තත්ථාය. මෙන්න මේ ආකාරයට කියලා තමයි පින්වතුනි මේ රහතන් වහන්සේ කෙනෙක් තමන්ගේ රහත් භාවය ප්‍රකට කරන්නට යෙදුනේ. දැන් අද කාලේ වුණත් පින්වතුනි අපි දන්නවා නොයෙකුත් ආකාරයෙන් මේ බුද්ධ ශාසනය තුල විවිධ දෙනා විවිධ ආකාරයෙන් තමන්ගේ මාර්ගඵලයන් පිළිබඳව රහත් මාර්ගයන් පිළිබඳව නැත්නම් රහත් තත්වයටපත් වුණා කියලා මේ ආකාරයෙන් තම තමන්ගේ අධිගමයන් පිළිබඳව ප්‍රකාශ කරනවා. සමහරලාට බුද්ධත්වයට පවාපත් වුණා කියලා ප්‍රකාශ කරන පිරිස් අද සමාජය තුල අපිට දැක ගන්න පුළුවන්. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් රහත් තත්වයටපත් වුණා නම් නැත්නම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා නම් උන්වහන්සේ දේශනා කළේ කීනා ಜಾති මම නැවත ඉපදීම නැති කරන්නට යෙදුණා. කීනා කියලා කියන්නේ පින්වතුනි ක්ෂය කරන්නට යෙදුණා. ಜಾති කියන්නේ නැවත හට ගැනීම, නැවත ඉපදීම. නැත්නම් පුනර්භවය. වුසිතං බ්‍රහ්මචර්යයන් මං බ්‍රහ්මචර්යාව වාසය කරලා අවසන් කරන්නට යෙදුණා. කතං කරණීයං කළ යුතු දේ කරා නාපරං ඉත්තත්ථාය තවත් මට කරන්නට දෙයක් නැහැ. මෙහෙම කිව්වට පස්සේ පින්වතුනි ධර්මයේ පිළිබඳව දන්න පුද්ගලයන් දන්නවා මේ කියන්නේ රහත් බව පිළිබඳව කියලා. එහි සඳහන් වෙන එක කාරණයක් තියෙනවා පින්වතුනි වුසිතං බ්‍රහ්මචර්යයන් කියලා. මේ වුසිතං බ්‍රහ්මචර්යයන් කියන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳව. බ්‍රහ්මචර්යාව වාසය කරලා අවසానයි කියලා මෙහි සඳහන් කරන්නේ උන්වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩලා ඒ තුලින් ලබන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය තමයි නිවන නැත්තම් රහත් බව. ඒ රහත් බව අවබෝධ කළා කියන එක තමයි වුසිතං බ්‍රහ්මචර්යයන් කියලා දේශනා කරන්නට යෙදුනේ. ඉතින් ඒ අනුව පින්වතුනි අපිට පැහැදිලි වෙනවා ආදි බ්‍රහ්මචර්යයක සීලය හැටියට බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුල සඳහන් වෙන්නේ ඒ කාලේ සීලය හැටියට තිබුණේ මේ බ්‍රහ්මචර්යාව හැටියට තිබුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පින්වතුනි අපිට නැවත කොටස් තුනකට බෙදන්න පුළුවන් සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා කියන මේ තුනට කොටස් කරද්දී මුලින් යෙදෙන්නේ සීලය නෙමෙයි ප්‍රඥාව. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මේ කාරණා දෙක ප්‍රඥාව හැටියටත් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ කාරණා තුන සීලය හැටියටත් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ කාරණා තුන සමාධිය හැටියටත් දේශනාව තුළ සඳහන් වෙලා තිබෙනවා. මේ තුලින් පැහැදිලි වෙන්නේ මොකක්ද පින්වතුනි? ප්‍රඥා සීල සමාධි වශයෙන්ුයි අපි මේ ත්‍රිශික්ෂාව පුරුදු පුහුණු කළ යුතු වන්නේ. නැතුව සීල සමාධි ප්‍රඥා විදිහට නෙමෙයි. එතකොට එතන ප්‍රඥාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැටියට මුලට යෙදෙන්නට යෙදුණු කුමක් නිසාද? අපි සීලය රකින්නට ඕන, සිල්වන්ත වෙන්නට ඕන අවබෝධයෙන් යුක්තවයි. අපි ප්‍රඥාවෙන් යුක්තව තමයි සීලය අනුගමනය කරන්නට ඕන. ඒ කියන්නේ පින්වතුනි අපි අවබෝධයෙන් යුක්තවයි සීලය අනුගමනය කරන්නට ඕන. සාමාන්‍යයෙන් පින්වතුනි පෘථග්ජනයන් හැටියට අපි බෞද්ධයන් හැටියටත් ඒ වගේම අපි මිනිස්යන් හැටියටත් බොහෝ දුරට පුරුදු පුහුණු වෙලා ඉන්නේ සිල්වන්තව නැත්තම් සංවරව ඉන්න පුරුදු වෙලා ඉන්නේ අවබෝධයෙන් යුක්තව නෙමෙයි. අපිට යම්කිසි දඬුවමක් යම්කිසි ආකාරයකට බලපෑමක් වෙනවා කියන බයට තමයි අපි සංවර වෙලා ඉන්නේ නැත්තම් සිල්වන්ත වෙලා ඉන්නේ. බොහෝ දෙනෙක් සිල්වන්ත වෙලා ඉන්නේ අවබෝධය තුලින් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි ආදි බ්‍රහ්මචර්යයක සීලය තුල අපි සිල්වන්ත විය යුත්තේ අවබෝධයෙන් යුක්තවයි. සාමාන්‍යයෙන් පින්වතුනි අපි දන්නවා අපි සංවර වෙන ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. යම්කිසි කාරණා හතරක් නිසා අපි සංවර තත්ත්වයට නැත්තම් සිල්වන්ත බවට පත් වෙනවා. පළවෙනි එක තමයි අත්තානුවාද භය. තමන්ම තමාට දොස් නගයි නැත්තම් තමාටම හෘද සාක්ෂියට අනුව මේක වැරද්දක් කියලා ඒක ඉවසන්න බැරි වෙයි කියන බයට පින්වතුනි අපි සමහර වෙලාවට සංවර වෙන වෙලාවල් තියෙනවා. පරානුවාද භය අන් අය නැත්තම් සමාජයේ විසින් අපිට නොයෙකුත් දෝෂාරෝපණයන් එල්ල කරයි කියන බයට අපි සංවර වෙන වෙලාවල් තියෙනවා. සිල් රකින්න වෙලාවල් තියෙනවා.
ඒ වගේම දණ්ඩ භය, දඬුවමට බයෙන් අපි සමහරලාට සිල් රකින්න වෙලාවල් තියෙනවා. ඒ වගේම දුක්ගති බය, අපායට යන්න තියෙන බය නිසා, නැත්නම් ඊළඟ භවය පිළිබඳව ඇති බය නිසා අපි සිල් රකින්න වෙලාවල් තියෙනවා, නැත්නම් සංවර වෙන වෙලාවල් තියෙනවා. එහෙම හරි පිංගතුනි සංවර වෙන එක හොඳයි. නමුත් අපි මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන අපි භයට සංවර වෙනවා නම්, භයට සීලය රකින්නවා නම් ඒ සීලය తాවකාලික සීලයක් බවට පත් වෙනවා. මොකද අපිට බය නැති වෙච්ච ගමන් අපි ඒ සීලෙන් අයින් වෙනවා. අපිට අවස්ථාව ලැබිච්ච ගමන් අපි ඒ සංවරකමෙන් අසංවර තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥා සීල සමාධි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව අවබෝධයෙන් යුක්තව තමයි අපි සංවර වෙන්නට ඕන. අවබෝධයෙන් යුක්තව තමයි අපි සිල්වන්ත වෙන්නට ඕන. අවබෝධයෙන් අපි සිල්වත් වුණොත් එහෙම පිංගතුනි ඒ සීලය, ඒ සංවර බව අපිට හැමදාටම මේ භවයේ තුල විතරක් නෙමෙයි අපි මේ සසර පුරාවටම මේක පුරුද්දක් විදියට පුරුදු කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒ නිසා පිංගතුනි සීලං යාව ජරා සාධු සීලය හැටියට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ සංවරකම, හීලෑකම. ඒ සීලය අපි පවත්වාගෙන යන්නට ඕන. කාටවත් බය අපේ ආගම තුලින්, ධර්මයේ තුලින් කියලා තියෙන නිසාවත් වෙන වෙනත් කාරණාවක් නිසා නෙමෙයි. කුසලයේ පිළිබඳව ඇති විශ්වාසය නිසා ඒ දේවල් අවබෝධ කරගෙන ඒ තුලින් අවබෝධයෙන් යුක්තව සිල්වත් වීම තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා සීලං යාව ජරා සාදු හැමෝම අදිෂ්ඨාන කරගන්න සිල්වන්ත වෙලා ජීවිතය ගත කරන්න. සාමාන්‍යයෙන් පින්වතුනි අපි යම් කිසි කෙනෙක්ගෙන් අහුවොත් එහෙම වයසට යනකම් මොකක්ද කරන්න තියෙන්නේ කියලා එක එක්කෙනා උත්තර දෙන විදිය පින්වතුනි වෙනස්. අපි කුඩා ළමයෙක්ගෙන් අහුවොත් වයසට යනකම් මොකක්ද කරන්න තියෙන්නේ කියලා ඒ කුඩා ළමයෙක් කියන්න පුළුවන් හොඳින් ඉගෙනගෙන හොඳ තැනකට යන එක තමයි වයසට යන්න කලින් බලාපොරොත්තුව. අපි සාමාන්‍යයෙන් තරුණ කෙනෙක්ගෙන් අහුවොත් අපිට කියයි හොඳ විවාහ ජීවිතයක් නැත්නම් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන හොඳ රැකියාවක් ලබාගෙන හොඳ තත්ත්වයකටපත් වෙන එක තමයි වයසට යන්න කලින් බලාපොරොත්තුව. අපි මැදි වයසේ කෙනෙක්ගෙන් අහුවොත් එහෙම ඒ බලාපොරොත්තුව හැටියට කියන්නේ හොඳ පෞල් ජීවිතයක් ගත කරලා ළමයි දරුවන් හදාගෙන හොඳ ජීවිතයක් පෞල් ජීවිතයක් ගත කරන එක තමයි අරමුණ කියලා. ඒ වගේම තවත් ටිකක් වයසට ගිය කෙනෙක්ගෙන් අපි අහුවොත් එහෙම ගොඩක් වයසට යන්න කලින් නැත්තම් මරණාසන්න වෙන්න කලින් බලාපොරොත්තුව මොකක්ද කියලා ඒ තමන්ගේ දරුවන් දැකීම තමයි එකම අරමුණ කියලා කියන වෙලාවල් තියෙනවා. එතකොට පින්වතුනි අපිට පැහැදිලි වෙනවා අපෙන් කවුරු හරි අහුවොත් වයසට යනකම් මොකද්ද කරන්න තියෙන්නේ කියලා අපිට දෙන්න තියෙන උත්තර විවිධාකාරයි. නමුත් පින්වතුනි එක උත්තරයකවත් මේ තම තමන්ගේ විමුක්තිය පිළිබඳව තම තමන්ගේ සංසාරය පිළිබඳව කාරණාවක් කියවෙන්නේ නැහැ. හැමදේම මේ ලෝකයට පමණක් සීමා වෙච්ච ලෞකික කාරණාවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ හොඳින් ඉගෙන ගන්නට ඕන, හොඳ පෞල් ජීවිතයක් ගත කරන්නට ඕන, ඒ වගේම මේ ලෞකික ජීවිතය ඊටාම සාර්ථකව ගත කරන්නට ඕන. හැබැයි ඒ හැම එකක්ම අතරේ අපි ගැනත් තමා ගැන හිතන්නටත් වග බලා ගන්නට ඕන. තමා ගැන හිතන්න තියෙන හොඳම ක්‍රමය තමයි පින්වතුනි මේ ජීවිත කාලය තුල සිල්වන්තව ගත කිරීම. සීලය කියලා කියන්නේ අකුසලයෙන් මිදීම, කුසලෙහි යෙදීම. අපිට ඕනෑ තරම් අවස්ථාව තිබුණත් අකුසල් කරන්න අකුසල් නොකර හිඳීමත් කොච්චර කාර්ය බහුල වුණත් පුළුවන් හැම වෙලාවකම කුසල් කිරීමත් තමයි සැබෑම සීලයේ බවට පත් වෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් අදිෂ්ඨාන කරගන්න සිල්වන්තව කාලය ගත කරන්න. ඊළඟට පින්වතුනි ආදි බ්‍රහ්මචාරියක සීලය දෙවනි සීලය තමයි පින්වතුනි ආභි සමාචාරික සීලය. ආභි සමාචාරික සීලය කියලා කියන්නේ පින්වතුනි අර මුලින් සඳහන් කරා වගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් පමණ ගත වුණාට පස්සේ නැත්තම් පඨමාභි සම්බෝධි සමයෙන් පස්සේ මේ ශාසනයට නොයෙකුත් දෙනා ඇතුල් වෙන්න පටන් ගත්තා. නොයෙකුත් ආගමිකයන්, නොයෙකුත් කුලවලට අයිති, නොයෙකුත් ජාතීන්ට අයිති පිරිස් මේ ශාසනයට පින්වතුනි එක්රැස් වෙන්න පටන් ගත්තා. මේ ශාසනයට ඇතුල් වෙන්න පටන් ගත්තා. සමහර අය පින්වතුනි මේ ශාසනයට ඇතුල් වුණේ
මේ ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගැනීමේ අරමුණ තියාගෙනම නෙමෙයි. දැන් පළවෙනි අවුරුදු 20 තුල පිංගතුනි මේ ශාසනයට ඇතුළුණු බොහෝ පිරිසක් ඇතුළුනේ මේ ධර්ම මාර්ගය අනුගමනය කරලා නිවන සාක්ෂාත් කරගැනීමේ අරමුණයි. නමුත් පසු කාලීනව ඇතුළත් වෙච්ච බොහෝ පිරිසක් මේ ශාසනයට ඇතුල් වෙන්න පටන් ගත්තා නොයෙකුත් ලාභ සත්කාර නිසා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ කාලය තුල නොයෙකුත් ආගමිකයන් නොයෙකුත් ජනයා මේ ශාසනයට ඇතුල් වෙන්න පටන් ගත්තා තම තමන්ගේ පෞද්ගලික වාසි තම තමන්ගේ පෞද්ගලික සුඛ වේරණයන් උදෙසා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී පින්වතුනි බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා මේ භික්ෂු ශාසනය මේ භික්ෂු සංස්ථාව හරියට පවත්වාගෙන යාම සඳහා නොයෙකුත් ආකාරයේ විනය නීති පනවන්න. දැන් මේ පින්වතුන් අහලා ඇති උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට විනය නීති රාශියක් ආරක්ෂා කරන්නට ඕන. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් විනය නීති 227ක් වගේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන්නට ඕන මූලික වශයෙන්. ඒ වගේම පින්වතුනි බෞද්ධයන්ට ඒ වගේම උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන මේ සිව්වණක් පිරිසටම බුදුරජාණන් වහන්සේ විනය නීති පනවලා තියෙනවා. ඉතින් මෙන්න මේ විනය නීති පසු කාලීනව බුදුරජාණන් වහන්සේ ඒ අවශ්‍යතාවයන් අනුව පනවපු විනය නීති තමයි අපි පසු කාලීනව සීලයන් හැටියට නැත්තම් වෘතයන් හැටියට නැත්තම් විනයන් හැටියට අනුගමනය කරන්නට පටන් ගත්තේ. ඉතින් ඒ සියලු දේවල් පොදුවේ හඳුන්වන නම තමයි පින්වතුනි ආභි සමාචාරික සීලය කියන එක. එතකොට මුල් කාලයේ බුදුරජාණන් වහන්සේ ආදි බ්‍රහ්මචාරියක සීලය ආරෂ්ඨාංගික මාර්ගයමයි සීලය බවට පත් උනේ. හැමෝම මේ ශාසනයට ඊටාම ගෞරවයෙන් ඇවිල්ලා නිවන සාක්ෂාත් කරගත්ත ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරලා ඉන් පසුව විවිධ කෙනා විවිධාකාරයෙන් මේ ශාසනය තුල හැසිරීම නිසා උන්වහන්සේ විවිධ විශික්ෂාපද විනය නීති පනවන්නට යෙදුණා. ඒවා අපි හඳුන්වනවා ආභි සමාචාරික සීලය හැටියට. අද වෙනකොට පින්වතුනි අපි කතා වෙන්නේ ආභි සමාචාරික සීලය පිළිබඳව තමයි. හැබැයි ආදි බ්‍රහ්මචාරියක සීලය පිළිබඳව අපි කතා වෙනවා අඩුයි. කියන්නේ අපි පංච සීලය සමාදන් වීම පිළිබඳව, දශ සීලය සමාදන් වීම පිළිබඳව, ඒ වගේම වෙනත් විවිධාකාරයේ ආජීව අෂ්ටමක සීලය, සතර සංවර සීලය මේ දේවල් පිළිබඳව අපි කතා වෙනවා. නමුත් අපි අවබෝධයෙන් යුක්තව සිල් සමාදන් වීම හරි අවබෝධයෙන් යුක්තව සීලය ආරක්ෂා කිරීම හරි පිළිබඳව කතා වෙන්නේ හරිම අඩුයි. පොඩි උදාහරණයක් කියලා පින්වතුනි මේ සීලය පිළිබඳව කාරණා මම අවසන් කරන්නම්. අපි හැමෝම දන්නවා පින්වතුනි අපි දැකලා තියෙනවා අපි වාහනයක ගමන් කරනකොට අපි ඒ වාහනේ ආරක්ෂක ක්‍රියාවක් ලෙස අපි ඒකේ සීට් බෙල්ට් එක දාගන්නවා. දැන් බොහෝ දෙනෙක් පින්වතුනි විශේෂයෙන්ම මේ එංගලන්තයේ වගේ මේ රටක නැතත් අපේ ලංකාවේ වගේ අපිට බොහෝ දුරට දැක ගන්න පුළුවන් මේ සීට් බෙල්ට් එක අපි දාගන්නේ සමහර වෙලාවට අපි පොලිසියට අහු වෙයි එහෙම නැත්නම් අපිට ඒ වෙනුවෙන් දඩයක් ගෙවන්න වෙයි කියන බයට. නමුත් අපි අවබෝධ කරගන්නේ නැහැ මේ සීට් බෙල්ට් එක අපිට දාන්න කියලා තියෙන්නේ අපේම ආරක්ෂාවට යම්කිසි ආකාරයකට අනතුරක් එහෙම සිද්ධ වුණොත් එයින් අපේ ජීවිතයට පවා හානියක් සිද්ධ වෙයි කියන කාරණාව නිසා තමයි මේ විදිහට මේ ඒ කියන්නේ බඳපටියක් අපිට භාවිතා කරන්න කියලා තියෙන්නේ කියන එක අපි අවබෝධ කරගන්න. අපි හිතන්නේ පොලිසියට පේන්න ඕන හින්දා එහෙම නැත්නම් අපිට මොකක් හරි දඩයක් ගෙවන්න වෙන නිසා අපි මේ සීට් බෙල්ට් එක දාන්න ඕන කියලා. අපි අවබෝධයෙන් පින්වතුනි ඒක දාගත්තා නම් අපිට ඒක අමුතුවෙන් නීතියක් හැටියට අපිට හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට නීතියක් විදියට ඒක සීලයක් විදියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. අපි අවබෝධයෙන් යුක්තව ඒක අනුගමනය කරනවා නම් ඒක අපිට කවදාවත් ආපහු අමතක වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි සීලය කියලා කියන්නේ අවබෝධයෙන් යුක්තව අනුගමනය කළ යුතු එකක් විනා නීතියට බයේ හෝ තමන් අපායට යනවා කියලා බයේ හෝ තමා ගැනම කලකිරීමක් ඇති වෙනවා කියලා හෝ අනිත් අය තමාට චෝදනා කරයි කියලා හෝ බයට අනුගමනය කළ යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා හැමෝම අදිෂ්ඨාන කරගන්න සීලය අවබෝධයෙන් යුක්තව අනුගමනය කරන්න. අවබෝධයෙන් යුක්තව සීලය අනුගමනය කරනවා කියලා කියන්නේ තමාගේ හිත, කය, වචනය කියන තුන් දොරින් වැරදි වෙන්න පුළුවන් හැම වෙලාවකම ඒ වරද අවබෝධ කරගෙන එයින් මිදිලා ඉන්න එක. ඊළඟට පින්වතුනි දෙවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
සද්ධා සාදු පතිට්ඨිතං. මේ ලෝකෙහි මරණයටපත් වෙනකන් පිහිටලා ඉන්න ඕන මොකකද කියලා ඒ දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධා සාදු පතිට්ඨිතං, මේ ජීවිත කාලය පුරාවටම ශ්‍රද්ධාවේ පිහිටලා කටයුතු කරන්න හැමෝම අදිෂ්ඨාන කරගන්න කියලා. ශ්‍රද්ධාව කියලා කියපු ගමම්ම පින්වතුනි අපි දන්නවා, අපිට මතකයට එන දේ තමයි තුනුරුවන් කෙරෙහි විශ්වාස කිරීම, අවබෝධ කර ගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ආගමික වශයෙන් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ විශ්වාස කිරීම, ධර්ම රත්නයේ විශ්වාස කිරීම, සංඝ රත්නයේ විශ්වාස කිරීම තමයි ශ්‍රද්ධාව බවට පත් වෙන්නේ. ඒ ශ්‍රද්ධාව තුළදී උනත් පින්වතුනි අපි මතක තියාගන්නට ඕන, අවබෝධයෙන් යුක්තවයි අපි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ධර්මයේ සඳහන් වෙනවා ශ්‍රද්ධාව දෙආකාරයක්, අමූලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා කියලා. අමූලිකා ශ්‍රද්ධා කියලා කියන්නේ පින්වතුනි අපි අවබෝධයකින් තොරව ඇති කරගනු ලබන ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධා කියලා කියන්නේ කරුණු හරි හැටි දැනගෙන ඇති කරගනු ලබන ශ්‍රද්ධාව. දැන් පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන, ඒ වගේම ධර්මයේ පිළිබඳව තියෙන, සංඝ රත්නයේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව අවබෝධයෙන් නම් ඇති කරගත්තේ, කරුණු කාරණා දැනගෙන නම් අපි ඇති කරගත්තේ, ඒ ශ්‍රද්ධාව කිසිම හේතුවක් නිසා අපෙන් අයින් කරන්න, අපෙන් නැති වෙන්න විදිහක් නැහැ. අමූලිකා ශ්‍රද්ධා අපි අවබෝධයකින් තොරව පින්වතුනි ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඕනෑම අවස්ථාවක ශ්‍රද්ධාව නැති වෙලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි පින්වතුනි, බොහෝ දෙනෙක් වර්තමාන සමාජයේ ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ, නැත්නම් විශ්වාසය ඇති කරගෙන තියෙන්නේ, පැහැදීම ඇති කරගෙන තියෙන්නේ තුනුරුවන් කෙරෙහි නෙමෙයි. බොහෝ දුරට ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ එක භික්ෂුන් වහන්සේ කෙනෙක් කෙරෙහි, එක ආයතනයක් කෙරෙහි, නැත්නම් එක විහාරස්ථානයක් කෙරෙහි. ඒකේ තියෙන නරක ප්‍රතිඵලය තමයි පින්වතුනි, යම්කිසි ආකාරයකට ඒ ආයතනයේහි යම් අකටයුත්තක් නැත්නම් අකුසලයක් පිළිබඳව අපිට දැනගන්න ලැබිච්ච ගමන් අපේ ශ්‍රද්ධාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අපි ඊට පස්සේ උපවාද කරන්න ගන්නේ, නැත්නම් ආක්‍රෝෂ පරිභව කරන්න ගන්නේ ඒ ආයතනයේ විතරක් නෙවෙයි, මුළු සමාජයටම. නැත්නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් අපි පැහැදිලා ඉන්නේ, ඒ භික්ෂුන් වහන්සේ යම්කිසි වැරද්දක් කරා නම් අපේ ස්වභාවය තමයි මුළු සංඝ සංස්ථාවටම නැත්නම් මේ ශාසනයටම පරිභව කරන එක. යම්කිසි ආයතනයක් කෙරෙහි ශ්‍රද්ධාවෙන් හිටියනම් ඒ ආයතනය තුලින් යම්කිසි අකටයුත්තක් හෝ වෙනත් අපට නොගැලපෙන දෙයක් සිද්ධ වුණා නම් අපි සියලුම විහාරස්ථානවලට, සියලුම ආයතනවලට ආක්‍රෝෂ පරිභව කරන ස්වභාවයක් තමයි අපේ තියෙන්නේ. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා අමූලිකා ශ්‍රද්ධා, කරුණු කාරණා දැනගන්න නැතිව අපි ශ්‍රද්ධාව ඇති කරගන්නට හොඳ නැහැ. ඒක අපේ ජීවිතයට ඊටාම පාප කර්මයන් එකතු වෙන කාරණයක් බවට පත් වෙනවා. මොකද පින්වතුනි අපි යම්කිසි හේතුවක් නිසා මේ ශාසනයට බනිනවා නම්, මේ ශාසනයට ආක්‍රෝෂ පරිභව කරනවා නම්, ශාසනය පිළිබඳව විවේචනය කරනවා නම් අපි කරන්නේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලාගෙන් පැවතගෙන එන මේ ආර්ය මහා සංඝරත්නයටයි අපි උපවාද කරන්නේ. නැත්නම් අපි ආක්‍රෝෂ පරිභව කරන්නේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව හරියට කරුණු අවබෝධ කරගෙන අපි ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් ඒ ශ්‍රද්ධාව කවදාවත් කාටවත් නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ආකාරවතී ශ්‍රද්ධාව. අපි දන්නවා බුදුහාමුදුරෝ කියලා කියන්නේ අරහං ආදී බුදු ගුණයන්ගෙන් යුක්ත කෙනෙක්. උන්වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා. ඒ අවබෝධ කර ධර්මය අපි අනුගමනය කළොත් අපිටත් මේ දුකෙන් මිදෙන්න පුළුවන් කියන මේ අවබෝධයෙන් යුක්තවම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනොත් ඒ ශ්‍රද්ධාව පින්වතුනි කිසිම කෙනෙකුට නැති කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ පිළිබඳවත් ආර්ය මහා සංඝරත්නයේ පිළිබඳවත් ඒ විදිහයි. ඒ නිසා අමෝලිකා සද්ධා අපි කරුණු කාරණා නොදැන ඇති කරගන්න ශ්‍රද්ධාවට වඩා වටිනාකම තියෙන්නේ ආකාරවතී සද්ධා. හොඳින් කරුණු අවබෝධ කරගෙන අපි ශ්‍රද්ධාව අවබෝධය ඇති කරගන්නට ඕන. ශ්‍රද්ධාව ආගමික වශයෙන් ගත්තාම නැත්නම් ලෝකෝත්තර වශයෙන් ගත්තාම පින්වතුනි අපේ ජීවිතය තුළ අපිව පිනට යොමු කරවන්න ඒක ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා.
ඒ ශ්‍රද්ධාව අපට ඊටාම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි අපි එදිනදා ලෞකික ජීවිතයක් ගත කරනකොට උනත් ශ්‍රද්ධාව කියලා කියන්නේ ඊටාම වටිනා කාරණයක්. බුදුහාමුදුරුවෝ පින්වතුනි එක අවස්ථාවක දේශනා කරනවා සාර්ථක පෞල් ජීවිතයක් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා නම් එහි ප්‍රධානම කාරණය තමයි සමසද්ධා. ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නට ඕන ඒ දෙදෙනාම. එතන ශ්‍රද්ධාව කියලා කියන්නේ පින්වතුනි විශ්වාසය කියන එක. සද්ධා කියන්නේ විශ්වාස කිරීම. එතකොට යම් කිසි දෙන්නෙක් අඹුසැමියන් වශයෙන් එකතු වෙලා පෞල් ජීවිතයක් ගත කරනවා නම් ඒ අතරත තියෙන්න ඕන ප්‍රධානතම ගුණය තමයි ප්‍රධානතම කාරණාව තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මොකද බිරිඳට තමන්ගේ ස්වාමි පුරුෂයා විශ්වාසය පවතින තාක් ඒ ජීවිතය ඊටාම සාර්ථකව ගත කරන්න පුළුවන්. ස්වාමි පුරුෂයාට තමන්ගේ බිරිඳව විශ්වාසතාක් ඒ ජීවිතය හොඳින් ගත කරන්න පුළුවන්. දෙමව්පියෝ හැටියට තමන්ගේ දරුවන් විශ්වාස කරන තරමට ඒ ජීවිතය ඊටාම සාර්ථකයක් බවට පත් වෙනවා. දරුවෝ හැටියට තමන්ගේ දෙමව්පියන් විශ්වාස කරන තරමට ඒ ජීවිතය සාර්ථකයක් බවට පත් වෙනවා. ඉතින් ඒකේ අනිත් පැත්ත අරගෙන බැලුවොත් පින්වතුනි අපි දන්නවා ඕනෑ තරම් අපි දැකලා තියෙන පෞල් ජීවිත නැත්තම් සමාජය තුල මිනිස්සු ඉන්නවා. ඒ බිරිඳට තමන්ගේ ස්වාමි පුරුෂයාව විශ්වාස නැහැ. ස්වාමි පුරුෂයාට තමන්ගේ බිරිඳව විශ්වාස නැහැ. ඒ වගේම සමහරලාවට දරුවන්ට තමන්ගේම දෙමව්පියෝ විශ්වාස නැහැ. දෙමව්පියන්ට තමන්ගේ දරුවන් පිළිබඳව විශ්වාසය නැහැ. ඒ වගේම තමයි පින්වතුනි ආයතනයක් තුල ගත්තත් රැකියාවක් කරන ස්ථානයක් ගත්තත් මේ හැම තැනකම සද්ධා කියන එක ශ්‍රද්ධාව කියන එක අපිට ඊටාම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. මොකද විශ්වාසය තමයි පින්වතුනි ඊටාම වැදගත් කාරණය වන්නේ අපේ ජීවිතය සාර්ථකව ඉදිරියට අරගෙන යන්නට. ඒ නිසා බෞද්ධයන් හැටියට අපි තුනුරුවන් කෙරෙහි ආකාරවතී ශ්‍රද්ධාවෙන් නැත්නම් කරුණු කාරණා දැනගෙන අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන වගේම එදිනදා ජීවිතය තුලත් අපි පුළුවන් තරමක් ශ්‍රද්ධාවන්ත අය බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ නිසායි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සද්ධා සාදු පතිට්ඨිතං ජීවිතාන්තේ නැත්නම් ජීවිතය ජීවත් වෙන තාක් කල්ම පිහිටන්නට ඕන හොඳම දේ තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. හැමෝම අදිෂ්ඨාන කරගන්නට ඕන විශ්වාසනීය පුද්ගලයෙක් බවට පත් වෙන්නට, ඒ වගේම විශ්වාසනීය පුද්ගලයෙක් වශයෙන් සමාජය තුල කටයුතු කරන්නට. ඊළඟට පින්වතුනි තුන්වෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤා නරාණං රතනං. දේවතාව අහන ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට මේ ලෝකේ ඇති වටිනාම මණික වටිනාම රත්නය මොකක්ද කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වතුනි පඤ්ඤා නරාණං රතනං මිනිස්සුන්ට තියෙන වටිනාම දේ තමයි වටිනාම මණික තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අපි දන්නෝ පින්වතුනි අපි මේ මොහොත වෙනකොටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා නම් ඒ වගේම අපි මොකක් හෝ වෙනත් කිසියම්ම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ සියල්ලක්ම අපිට කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අපේ මේ ප්‍රඥාව නිසා. නැත්තම් අපේ මේ අවබෝධය නිසා. අපි එදිනදා ජීවිතය තුල පින්වතුනි මේ ලෞකික ජීවිතය තුල යම් ආකාරයකට යම් කටයුත්තක් සිද්ධ කරනවා නම් ඒ හැමදේම සිද්ධ කරන්නේ පින්වතුනි අපි අපේ නුවණ අපේ ප්‍රඥාව අපේ අවබෝධය බුද්ධිය භාවිතා කරලා. ඒ නිසා තමයි පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කළේ ප්‍රඥාව තමයි මේ ලෝකේ වටිනාම දේ. අපිට එකපාරට වටිනාම දේ කියලා ගත්තට පස්සේ මතක් වෙන්නේ මිල මුදල්, යාන වාහන, ඒ වගේම නොයෙකුත් රන් රිදී මුතුමැණික් මේ දේවල්. නමුත් පින්වතුනි ඒ හැම දෙයක්ම අපිට ඇති කරගන්න පුළුවන් අපි හරියට මේ ප්‍රඥාව නැත්තම් බුද්ධිය නැත්තම් නුවණ අපි භාවිතා කරනවා නම්. හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මේ ලෝකේ යම්කිසි කෙනෙක් යම්කිසි තත්වයකට යම්කිසි දියුණුවකටපත් වෙලා තියෙනවා නම් ඒ හැම දෙනා මේ තත්වයටපත් වෙලා තියෙන්නේ තමන්ගේ බුද්ධිය, තමන්ගේ නුවණ, තමන්ගේ ප්‍රඥාව යොදාගත්ත තරමට. හැබැයි ඒ ප්‍රඥාව පින්වතුනි අපිට හොඳ පැත්තට වගේම නරක පැත්තටත් යොමු කරන්න පුළුවන්. අපි බුද්ධිමත් වෙන්නට ඕන බෞද්ධයන් හැටියට අවබෝධයක් ඇති අය හැටියට ඒ ප්‍රඥාව, ඒ බුද්ධිය යහපත වෙනුවෙන්ම යොදවන්න. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවේ ප්‍රධාන ස්වභාවය තමයි අපිට හැකියාවක් තිබෙන්නට ඕන
පව පින කියන මේ දෙක, කුසලය අකුසලය කියන මේ දෙක පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් කාලාම, අපි හැමෝම දන්නවා කාලාම සූත්‍රය තුල බුදුහාමුදුරන්ගෙන් ඒ කාලාමයන් ඇවිල්ලා විමසනවා කොහොමද අපි මේ කුසලය අකුසලය තේරුම් ගන්න කියලා. ඒ අවස්ථාවේ පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකක්ද? යම්කිසි අවස්ථාවක අපි දන්නවනම් මේ දේවල් හොඳයි, මේ දේවල් තුලින් යහපතක් සැලසෙනවා, මේ දේවල් නරකයි, මේ දේවල් වලින් අයහපතක් සැලසෙනවා කියලා. අන්න ඒක තමයි පින්වතුනි කුසලයත් අකුසලයත් බවට පත් වෙන්නේ. අන්න ඒ ස්වභාවය අවබෝධ කරගන්නට අපට අවශ්‍ය වෙන්නේ මොකක්ද? අපේ ප්‍රඥාව. ඒ වගේම පින්වතුනි මේ ප්‍රඥාව කියන එක අපි තව ටිකක් වැඩි දියුණු කළා අපි අවබෝධ කරගන්නට ඕන. මේ ප්‍රඥාවේ සැබෑම යථාර්ථය තමයි අපි හැමතිස්සෙම තේරුම් ගන්නට ඕන මේ ලෝකයේහි යථා ස්වභාවය පිළිබඳව. අපි දන්නවා මේ ලෝකය කියලා කියන්නේ පින්වතුනි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්ගේ එකතුවක් තමයි මේ ලෝකයේ තියෙන සියල්ලක්ම. අපේ ශරීරය ගත්තත් මේ අපට දකින්නට ලැබෙන මේ සියලු දේවල්ම ගත්තත් පින්වතුනි මේ සියල්ලක්ම හැදිලා තියෙන්නේ මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා භූතයන්ගේ එකතුවෙන්. එතකොට පින්වතුනි අපිට අවබෝධයක් තියෙන්නට ඕන මේ සතර මහා භූතයන්ගේ එකතුවෙන්, හේතු ප්‍රත්‍යයන්ගේ එකතුවෙන් හැදිච්ච මේ ශරීරය, මේ ජීවිතය, නැත්නම් මේ ලෝකයේ තියෙන සියලු දේවල්ම ඒ සතර මහා භූත රූපයන්ගේම නිරුද්ධ වීමෙන් නිරුද්ධ බවට පත් වෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙනම් පින්වතුනි මේ කය යම්කිසි හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙලා තිබෙනවා. ඒ වගේ මේ හේතු ප්‍රත්‍යයන් නැති වුණාට පස්සේ මේ ශරීරය නිරුද්ධ වෙලා යනවා. එතකොට පින්වතුනි මේ අපි ගත කරන ජීවිත කාලය තුල මේ ජීවිතයේ සහ මේ ලෝකයේ පවතින සියල්ලකගේම ස්වභාවය තමයි නිරන්තරයෙන්ම වෙනස් වීමට භාජනය වෙන එක. ඒකට කියන්නේ පින්වතුනි අනිත්‍ය ස්වභාවය කියලා. එතකොට මේ සතර මහා භූතයන්ගේ ස්වභාවය තමයි හැමතිස්සෙම වෙනස් වෙනවා. හැමතිස්සෙම වෙනස් ආකාරයකට පරිවර්තනය වීම තමයි පවතින්නේ. අපි උදාහරණයකට අපි මේ ශරීරය ගත්තොත් මේ ශරීරය අපිට කවදාවත් එකම විදිහකට එකම ආකාරයකට හැමදාම තියාගන්න පුළුවන් කමක් නැහැ. එහෙම තියාගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් පින්වතුනි මේ ශරීරය අනිත්‍ය එකක් නෙමෙයි කියලා. නමුත් මේ ශරීරය නිරන්තරයෙන්ම වෙනසට භාජනය වෙනවා. මේ ශරීරය වගේම අපේ සියලු දේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේම ස්වභාවය තමයි නිරන්තරයෙන්ම වෙනසට විපරිණාමයටපත් වීම. මේ අවට බාහිර ලෝකයේ තුල ආධ්‍යාත්මික බාහිර කියන මේ සියලුම පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම වෙනසටපත් වෙන එක. එතකොට ඒ වෙනස් වෙනවා කියලා කියන්නේම පින්වතුනි අපිට ඒක දුකක් බවට කනගාටුවක් නැත්තම් ශෝකයක් බවට පත් වෙනවා. උදාහරණයක් හැටියට අපේ ශරීරය ටිකෙන් ටික වයසට යනකොට පින්වතුනි අපිට ඒක සතුටක් නෙවෙයි අපිට ඒක දුකක් බවට පත් වෙනවා. එතකොට ශරීරයේ ස්වභාවය වෙනස් වෙන එක නම් වෙනස් වීම තුලින් අපට ඇති වෙන්නේ දුක. එතකොට අපි අවබෝධ කරගන්නට ඕන අනිත්‍ය නම් ඒක දුකක් නම් ඒක කවදාවත් අපිට මමය මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි බුද්ධිමත් වන්නට ඕන ප්‍රඥාවන්ත වන්නට ඕන මේ ශරීරය කියලා කියන්නේ මේ සියලුම ලෝකයේ තුල ඇති වෙලා තිබෙන බාහිර ආධ්‍යාත්මික සියලු දේවල්ම කියලා කියන්නේ සතර මහා භූතයන්ගේ එකතුවක්. ඒ සතර මහා භූතයන්ගේ ස්වභාවය තමයි අනිත්‍යයට භාජනය වීම, වෙනස් වීමට ලක්වීම. ඒ වෙනස් වීම තුලින්ම දුක කියන එක හට ගන්නවා. ඒ දුකේ ස්වභාවය අපිට නවත්ත ගන්න වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඒ සතර මහා භූත රූපයන් අපිට අපේ මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ දේත් පින්වතුනි අපි ප්‍රඥාව තුලින් අවබෝධ කරගන්නට ඕන. එක සරලම උදාහරණකින් කිව්වොත් පින්වතුනි අපි අපේ දූ දරුවන්ට ඉතාමත්ම ආදරය කරනවා. අපට බුදුහාමුදුරෝ දේශනා කරනවා පුත්තාවත්තු මනුස්සාන. දෙමව්පියන්ට ඉන්න වටිනාම පිරිස තමයි වටිනාම සම්පත තමයි දරුවෝ කියන්නේ. අපි දරුවෙක් හම්බුන ගමන් අපි ඊටාම සතුටටපත් වෙනවා, සන්තෝෂයටපත් වෙනවා. හැබැයි පින්වතුනි අපි තේරුම් ගන්නෙ නෑ මේ දරුව මේ හමු වීමත් එක්ක ඒ ඇති වෙන සතුටම ටිකෙන් ටික එයා වෙනස් වෙද්දී අපිට දුකක් බවටපත් වෙනවා. ඒ දරුවම ටිකෙන් ටික වෙනස් වෙනකොට ටිකෙන් ටික ලොකු වෙනකොට සමහරලාට හිතා ගන්න බැරි විදිහට විපරිණාමයන්ටපත් වෙද්දී ඒකම අපිට දුකක් බවටපත් වෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕන ඒ දරුවා මගේ දරුවා මගේ
සම්පතක් කියලා අපිට දකින්න පුළුවන් කමක් නැහැ. මොකද අපිට එහෙමනම් පුළුවන්කම තියෙන්නට ඕන ඒ තමන්ගේ දරුව තමන්ට ඕන විදිහට පවත්වන්න. ඒ නිසා අපි අර සතුටින් අල්ලා ගන්න අනිත්‍ය දේම තමයි ටිකෙන් ටික දුකක් බවට වෙනස් වීමත් එක්කපත් වෙලා ඒ තුලින්ම අපි අවබෝධ කරගන්නට ඕන ඒක මමයේ මගේ කියලා ගන්න බැහැ කියන එක. ඉතින් ඒ නිසා පින්වතුනි ප්‍රඥා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤා නරාණං රතනං ප්‍රඥාව තමයි මේ ලෝකේ මිනිස්සෙකුට තියෙන වටිනාම මණික මාණික්ක බවට පත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි හැම වෙලෙම අවබෝධයෙන් යුක්තව කුසලය අකුසලය කියන එක අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නට බෞද්ධයන් හැටියට මනුෂ්‍යයන් හැටියට වග බලා ගන්නට ඕන. ඒක තමයි වටිනාම ප්‍රඥාව කියලා කියන්නේ. ඊළඟට පින්වතුනි අවසාන කාරණය බුදුරජාණන් වහන්සේගෙන් මේ දේවතාව විමසනවා කිංසූ චෝරේහි දූහරං මේ ලෝකේ හොරුන්ට ගන්න බැරි එකම එක දේ මොකක්ද? ඒ අවස්ථාවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුඤ්ඤං චෝරේහි දූහරං පින තමයි පින්වතුනි මේ ලෝකේ හොරුන්ට ගන්න බැරි එකම එක දෙයි. සාමාන්‍යයෙන් පින්වතුනි අපි අහලා තියෙන කතාවක් තමයි අපි යම් කිසි දෙයක් ඉගෙන ගත්තොත් උගතමනා ශිල්පයේම මතු රැකෙනා ඉගෙන ගත්තොත් ඒ දේ හොරුන්ට ගන්න බෑ කියන එක. නමුත් පින්වතුනි අද කාලේ අපි දන්නවා අධ්‍යාපනයේ වුණත් හොරකම් කරන්න පුළුවන් මට්ටමට අද වෙන විට තාක්ෂණයේ මේ දේවල් දියුණු වෙලා තිබෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2500කට කලින් දේශනා කරනවා බුද්ධිය ප්‍රඥාව නෙමෙයි පින තමයි හොරුන්ට ගන්න බැරි එකම එක දේ. මේ ලෝකේ පින්වතුනි අපි මිනිස්සුය හැටියට ජීවත් වෙනකොට අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය නිධාන හතරක් තිබෙනවා. පළවෙනි එක තමයි තාවර නිධාන. අපිට ජීවත් වෙනකොට මිනිස්සෙක් හැටියට ගෙවල් දොරවල් ඉඩකඩම් මේ දේවල් අවශ්‍යයි. ඒ දේවල් තිබ්බොත් තමයි පින්වතුනි අපිට වාසනාවන්ත සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ දේවල් දේශනාව තුළ බුදු දේශනාව තුළ සඳහන් වෙනවා තාවර නිදාන ස්ථාවරව තියෙන ඒ වගේම ඒවා නිධානයක් වගේ අපට අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම ජංගම නිදාන අපිට එහෙ මෙහෙ අරන් යන්න පුළුවන් නිදාන තියෙනවා වටිනා දේවල් තියෙනවා. රන් රිදී මුතුමැණික් සල්ලි යාන වාහන මේ දේවල්. අපිට තැනකින් තවත් තැනකට අරන් යන්න පුළුවන්. ඒ දේවල් අපට අවශ්‍ය වෙලාවක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඊළඟ එක පින්වතුනි අංග සම නිදාන. දෙමව්පියන් හැටියට මේ ලෝකේ තියෙන වටිනාම සම්පත නිධානය තමයි දරුවෝ කියලා කියන්නේ. දරුවෝ හැටියට වටිනාම සම්පත නිධානය තමයි තමන්ගේ දෙමව්පියෝ. ඒ වගේම පින්වතුනි මිනිස්සෙක් හැටියට අපිට ඊටාම වටිනා මේ අංගපසංග ශරීරයට අවශ්‍ය ඇස්කන් ආසාදී මේ ඉඳුරන් කියන්නේත් අපිට නිධානයක් වගේ. මොකද අපි යම්කිසි ආකාරයකට මේ යම්කිසි අංගපසංගවල අඩු ලුහුඬුතාවයකින් යුක්තව නැත්තම් යම්කිසි ආකාරයක මේ අංග විකලත්වයකින් යුක්තව අපිට ඉපදුනා නම් අපිට තේරෙනවා ඒව මොනතරම් වටින නිධානද කියලා. ඒ නිසා අංග සම නිධාන කියන්නේ අපට අංගපසංග හා සමාන නිධාන තියෙනවා. එතකොට පින්වතුනි මේ තාවර නිධාන ඉඩකඩම් ගෙවල් දොරවල් ජංගම නිධාන මිල මුදල් රන් රිදී මේ ආදී ඒ වගේ මංග සම නිධාන දූ දරුවන් දෙමව්පියන් ඒ වගේම මේ අංගපසංග මේ හැම දෙයක්ටම වඩා බුදුහාමුදුරෝ වැදගත්ම නිධානයක් හැටියට දේශනා කරනවා අනුගාමික කුසල නිධාන. මේ කලින් කියපු නිධාන එකක්වත් පින්වතුනි අපිට ඊළඟ භවයට ඊළඟ ජීවිතයට අපිට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපිට කොච්චර සල්ලි තිබුණත් අපිට ඊළඟ භවයට අපිට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපිට කොච්චර ඉඩකඩම් තිබුණත් අපිට ඊළඟ භවයට ඒක අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි පණටත් වඩා ආදරය කරනවා කියලා හිතාගෙන අපි දූ දරුවන් දෙමව්පියන් ඇති කරගෙන හිටියත් අපිට අඩුම ඒ අයවත් ඊළඟ භවයට අපිට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. අපිට ඊළඟ භවයට අරගෙන යන්න පුළුවන් එකම එක දේ තමයි අනුගාමික කුසල නිධාන. පින කියන එක පමණයි පින්වතුනි අපිට ඊළඟ භවයේ යහපත් වීම සඳහා උදව්පකාරී වෙන්නේ. ඒ නිසා අපි බුද්ධිමත් වන්නට ඕන. එතනදිත් අපි ප්‍රඥාවන්ත වන්නට ඕන. අර තාවර නිදාන මේ ඉඩකඩම් ගෙවල් දොරවල් යොදාගෙන ජංගම නිදාල මිල මුදල් මේ දේවල් යොදාගෙන අංග සම නිදාන තමන්ගේ දූ දරුවන් දෙමව්පියන් මේ අය යොදාගෙන අපි පුළුවන් තරම් පින් දහම් රැස් කරගන්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. මොකද අර නිදාන ඒ සියල්ලක්ම අපිට මේ ලෝකේ තියලා යන්න වෙනවා. අපිට අරන් යන්න පුළුවන් එකම එක නිදානය තමයි කරගන්න පිනක් කුසලයක් කියන නිදානය. ඒ නිසා අපි හැමතිස්සෙම අදිෂ්ඨාන කරගන්න ඕන වග බලා ගන්නට ඕන. පිනක් දහමක් සිද්ධ කරගන්න. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කරේ පුඤ්ඤං චෝරේහි දූහරං පින තමයි මේ ලෝකෙහි හොරුන්ට ගන්න බැරි එකම එක දේ. ඒ නිසා පින්වතුනි හැමෝම අදිෂ්ඨාන කරගන්න ඉඩ ලැබෙන හැම වෙලාවකම මේ අපි හැමෝම බෞද්ධයෝ හැටියට, මනුෂ්‍යයන් හැටියට අපි හැමෝම ප්‍රමාණවත් තරම් ජීවත් වෙන්න තරම්
හොඳ ජීවිත ලබාගෙන ඉන්නවා. ඒ ජීවිත ප්‍රයෝජනයට අරගෙන ඉඩ ලැබෙන හැම වෙලාවකම පිනක් දහමක් සිද්ධ කරගෙන අපේ ජීවිතේ වාසනාවන්ත කරගන්න හැමෝම අදිෂ්ඨාන කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිත කාලය පුරාවටම තරුණ කාලයේදී, මැදි වයසේදී, මහලු වයසේදී නැතුව වයසට යනකම් ඉන්නේ නැතුව මුළු ජීවිත කාලය පුරාවටම සීලය ආරක්ෂා කරගන්න අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම ශ්‍රද්ධාවෙන් යුක්තව ජීවිත කාලය පුරාවටම කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්න. ශ්‍රද්ධාවේ පිහිටලා කටයුතු කරන්න. ඒ ශ්‍රද්ධාව නොසෙල් වෙන ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න. ඒ වගේම ප්‍රඥාවෙන් යුක්තවම හැමතිස්සෙම කටයුතු කරන්න. යමක් සිද්ධ කරන්න කලින් යමක් කරන්න කලින් දෙවරක් හිතන්න. හැමතිස්සෙම නුවණ භාවිතා කරන්න, ප්‍රඥාව භාවිතා කරන්න අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම ඉඩ ලැබෙන හැම වෙලාවකම පිනක් දහමක් සිද්ධ කරගෙන ජීවිතය වාසනාවන්ත කරගන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගන්න. ඉතින් මේ ජරා සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනාටම දේශනා කරලා තිබෙන්නේ, සඳහන් කරලා තිබෙන්නේ මෙන්න මේ කරුණු කාරණාවන්. ඉතින් මේ කරුණු කාරණාවන් හැමදෙනාම තමන්ගේ හිතට අරගෙන තමන්ගේ ජීවිතය ධර්මයේ තුලින් වාසනාවන්ත කරගන්න මේ වෙලාවේ අදිෂ්ඨාන කරගන්න. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවෙහි ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුනේ අසංග හේරත් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාම විසින්. ඉතින් එතුමා මේ ධර්ම දේශනාවෙහි ප්‍රධාන දායකත්වය අරගන්නේ තමන්ගේ පවුලේ ඒ දේදුණු අකේන් සනති කියන ඒ දූ දරුවන් ඒ වගේම සියලු දෙනා එකතු පහදා කරගෙන ඒ බලාපොරොත්තුව තමයි රම්බණ්ඩා හේරත් ඒ පියතුමන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම. ඒ වගේම ජයසේකර රූපසිංහ ඒ පියතුමන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කිරීම. මෙන්න මේ කාරණා දෙක සිහිපත් කරගෙන ඒ ඇතුළු පවුලේ හැමදෙනාටම ආශිර්වාද කිරීමේ බලාපොරොත්තු ඇති කරගෙන තමයි එතුමා අද දවසේ මේ පින්කමෙහි දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුනේ. ඉතින් ඒ අසංග හේරත් මහත්මයා බලාපොරොත්තු වෙන පරිදි ඒ මියගිය තමන්ගේ ආදරණීය පියතුමන් දෙපළ ඇතුළු ඒ පවුලේ නමින් මිය පරලෝකීය සිළු ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වුණු ඔබ අප හැම දෙනාගේම නමින් මිය පරලොව ගිය සිළු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත වාසනාවන්ත කරගනිත්වා. ඒ සියලු මියගේ ඥාතීන් දුක් ඇති ස්ථානවල නම් සැපවත් භාවයටපත් වේවා. සැපවත් ස්ථානවල නම් ඒ සපත තවත් වැඩි දියුණු කරගනිත්වා. උතුම් වූ නිවනින් සැනසීම උදා කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව ඔබ අප සෑම සිළු දෙනාම දෙවියෝ ආරක්ෂා කර දේවා, රැක දේවා. දේශනාවේ දායකත්වයෙන් දරන අසංග හේරත් මහත්මයා ප්‍රධාන පවුලේ හැමදෙනාමත් මේ පින්කමට සහ සම්බන්ධ වෙලා ඉන්න ඔබ අප හැමදෙනාමත් දෙවියෝ ආරක්ෂා කර දේවා, රැක දේවා. දෙවියෝද මේ පින් අනුමෝදන්ව උතුම් වූ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සිද්ධ කරගත් සියලු පින් දෙවියන්ට, මිය පරලොවගේ ඥාතීන්ට වගේම ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන් එකාකාරව සැලසේවා. අපි හැමදෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා, පරලොව ජීවිත වාසනාවන්ත වේවා. යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සිතුම් පැතුම් මේ ඇරුම් ඉෂ්ට සිද්ධ වේවා. විශේෂයෙන්ම මේ වර්තමානයේ ඇති වෙලා තිබෙන මේ කොරෝනා වසංගත තත්වයෙන් අපි හැමදෙනාටම ඉක්මනට මිදිලා ඉක්මනට අයින් වෙලා මේ තත්වයන් ඉක්මනින්ම සමතයකට සමනයටපත් වෙලා අපි හැමදෙනාටම නිදුක් නිරෝගීව සුවපත් භාවයෙන් චිරජීවනයෙන් යුක්තව කාලය ගත කරන්නට මේ සිද්ධ කළ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ ධර්ම දානමේ පින්කමේ ආනිශංසය ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා. අවසානයේ දෙවියන්ටත් මිය පරලොවගේ ඥාතීන්ටත් ඔබ අප සෑම සිළු දෙනාටමත් උතුම් වූ අමා මහ නිවනින් සැනසීම උදා කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි.